නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ දහම් කැඩපත දහම් සාකච්ඡාව අද දවසේත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ උදාාර පැහැදීමට පැමිණෙමින් ඒ ශ්‍රී සද්ධර්මයේ ආර්ය පුද්ගල මහා සංඝරත්නය පිළිබඳව තුනුරුවන පිළිබඳ ප්‍රසාදයට පැමිණෙමින් ඒ තුනුරුවන පාමුල ජීවිතය සකස් කර ගැනීම පිණිස මහෝපකාරී වන ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අද දවසෙත් අපට අවස්ථාව දෙනවා. ඉතින් පින්වන්ත මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ සියලු කාරණා අපි ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව දායකත්වයේ දරන්නේ රිදීගම මොරතිහ වරකා බැහැර යන ලිපිනේ පදිංචි පින්වත් ශීලා මුණසිංහ ගුරුමෑණියන් සහ එම්.ඒ. ඉන්දික මුණසිංහ පුතුණුවන් එම්.ඒ. බුද්ධිකා මුණසිංහ දියණිය එම්.ඒ. වංශිකා මුණසිංහ දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාත් නිරෝෂා දමයන්ති පින්වන්ත ලේලිය චින්තක ශ්‍රීලාල් පින්වන්ත බෑණනුවන් සහ දීපාල් වසන්ත බෑණනුවන් ප්‍රධාන ඒ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැමදෙනාම කැටුව පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරුවන පාමුල දහම් සාකච්ඡා පවත්වන්න අවස්ථාව උදා කරගන්න අපි සූදානම්. අපි ආදර ගෞරවයෙන් මහා සංඝරත්නයේ නවෙත්ත වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන්න් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අපි පින්වත් මහත්මයා එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ මේ අපේ හිත දියුණු කරගන්න පුළුවන් ආකාරයන් පිළිබඳව. එහෙයි ස්වාමීනි. ඒ වගේම මානසික දියුණුවට බාධා කරන කරුණු සමහරට අපි ඇත්තටම බොහෝ අය බුද්ධ ශාසනයේ යම් ප්‍රතිඵලයක් ගන්න මානසික දියුණුවක් ඇති කරගන්න බොහෝ අය කැමැත්තෙන් ඉන්නවා. නමුත් ඒ අයට ඔය ඇහිච්ච යම් බණපද වලින් සිල් පොඩ්ඩක් රැකගෙන එහෙමයි දානි පොඩ්ඩක් දීගෙන ඔය හිතිච්ච දේ කරගෙන ඒ අය ඒ ලෝකවල වල්මත් වෙලා ඉන්නේ. එහෙමයි ස්වාමීනි. එතන මේකෙදි අපි ඒතරදී දක්ෂ නැහැ ගොඩක් අය. ඒ මානසික දියුණුවක් කරා යනකොට කෙලෙස් දුරු කරන ගමනක් කරා යනකොට මානසික දියුණුවට බාධා පිණිස පවතින්නේ මොනවද? ඒ දියුණුවට උපකාර කරන්නේ මොනවද? එතකොට මේ දියුණුව කරා යනකොට අපි මොන වගේ දේවල්ද පුරුදු කරන්න ඕන? මොන වගේ දේවල්ද අතහරින්න ඕන? මේ වගේ දේවල් වල සොයා බලන විමර්ශනයක් බොහෝ අය ගාව නැහැ ඇත්තට. එහෙමයි ස්වාමීනි. මම හිතනවා මේ ධර්ම මාර්ගයට බාධා වෙන්න හේතුවක් තමයි ඒක බොහෝ වෙලාවට. ඊළඟට අපි කතා බහ කළා දැන් මේ චේතෝ කිල සූත්‍රය මුල් කරගෙන. එතකොට මේ හිත ඇතුලේ මේ උපදින හුල් පිළිබඳව අපි කතා කළා. ඒතර හුල් නිසා අපිට මේ ධර්ම මාර්ගයේ අපි මේ උත්සාහ ගන්නවා හරියට නිකන් හරි කාස්ට පොළොවක බීජ වපුරනවා වගේ වැඩක් තමයි අපි සමහරට කරන්නේ. පොළොව හදාගන්නේ. එහෙම අරුබුදයක් තියෙනවා. එහෙමයි. අපි තුමු දැන් කාස්ට පොළොවේ නිකම්ම වී ගහලා දැම්මුත් එහෙම මොඳ සරු බීජ වුණත් වැඩක් නැහැ. මොඳ පොළොව හරිනේ. පොළොව හරිනේ. ඒ වගේ තමයි අපි බණා පින් කරමින් සිල් ලකමින් මේ ධර්මයේ අපි ශ්‍රද්ධාව හිත ඇතුළේ පද්දන්න මහන්සි ගන්නවා. එතකොට සිත නැමැති කෙතක් නම් සිත නැමැති කෙත
කාෂ්ඨ පොළොවට ඒ ශ්‍රද්ධා බීජ දානවා. මොකද වෙන්නේ එතකොට? දැම්ම පමණින් අනිත් පැත්තට නැතිලා යනවා. එහෙමයි ස්වාමීනි. කාෂ්ඨ හිතේ හැටි ඒක. කාෂ්ඨ හිතට මේ ශ්‍රද්ධාව නැමැති බීජ ඇති වුණාට ඒක පළපදියම් වෙලා මුල් ඇති වෙලා වැඩිලා මේ යන්නේ නැහැ පැල වෙලා. ඒකයි බුදුරජාණන් දේශනා කළේ මේ උල්ලැනින හිතට ධර්ම විනය ගැන අහලා ශ්‍රද්ධාවක් උපද්දනවා. නමුත් ඒක මේ වැඩින්නේ. එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාවක් උපදිනව නැතිනේ. එහෙයි. දැන් කල්පනා කරලා බලන්න සාමාන්‍යයෙන් ගත්තොත් මේ ධර්ම දේශනාවම අපි ඔන්ලයින් ගත්තට 70ක් 80ක් හිටියට ටීවී වලින් මේ වෙලාවේ විශාල පිරිසක් අහනවා. එහෙමයි. විශාල පිරිසක්. අපිට කියන්න බෑ මෙච්චරද කියලා. එතකොට නමුත් ඇහුවට ඒ සියලු දෙනාගේ මිත්‍ර සමහරට මේ දැන් මේ ආසාවෙන් තමයි මේක අහන්නේ බන. යම් ශ්‍රද්ධාවක් තියෙනවා. එහෙමයි. නමුත් ඒ ශ්‍රද්ධාව ඇති ජනිත වෙන්නේ අර කාෂ්ඨ පොළොවට බීජ වැටෙනවා වගේ වැඩ. සරු බීජයක් ඒක. එහෙමයි. බීජ හැරි. බුදු මුවින් වදාළ දෙයටමයි පහන් සිත් ඇති වෙන්නේ. අරුබුදේ මොකක්ද තියෙන්නේ? හිත කාෂ්ඨ. හිතේ හුල්ලැණී තියෙනවා. හුල්ලැණිය තියෙනවා. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ ගැන හරියට සැකේ නැති කළා නෑ. බුදු ගුණ හිතලා. ධර්මයේ ගැන මේ සැක නැති කළා නෑ දහම් ගුණ හිතලා. සංඝයා ගැන හිතේ සැක නැති කළා නෑ සංගුණ හිතලා. ශික්ෂාව හරියට හොඳට කල්පනා කරලා තේරුම් අරගෙන නෑ. ඊළඟට එකට ඉන්න පිරිසත් එක්ක ගෙදර ඉන්න පිරිසත් එක්ක පාවා ගැටුණු හිතක් තියෙනවා යාට. එහෙමයි ස්වාමීනි. ඒතර අර කාෂ්ඨ පොළොවටනේ දැන් මේ වෙලාවේ ශ්‍රද්ධාව වැටෙන්නේ. සරු බීජ. එහෙමයි. නමුත් මේ ඇති වෙන ශ්‍රද්ධාව බොහෝ වෙලා පවතින්නේ. දැන් ගැටුණු හිතක් බහුල කෙනෙක් නම් මේ බණ අහන් ඉදිද්දිම නැගිටිනකොට ඇති එක නැති වෙලා යනවා. එහෙමයි. අර කිව්ව ගැන විචිකිච්ඡාව තියෙනවා නම් තෙරුවන් ගැන ශික්ෂාව ගැන උටක් ගාලා ඒ ශ්‍රද්ධාව නැති වෙලා යනවා. සමහරට මේක අහන් ඉන්න බෑ. එහෙමයි ස්වාමීනි. මේ වෙලාවේ අහන් ඉන්න බෑ. උතර ඒ ඇයිට බොළඳ භාෂාවෙන් විවිධ නිකන් අර සුක්කිරිත්තම් වචන දාලා විවිධ දේවල් කියන්න ඕන. ඒක තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එහෙමයි. සමහර අයට. දැන් බුද්ධ දේශනානේ මේ ඉස්මතු කරන්නේ. ඒත් මගේ ප්‍රශ්නකුත් නෙවෙයිනේ මේක. මේක භාග්‍යතුන් වහන්සේගේ අවබෝධනේ. නමුත් ඒක ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ඒක තමයි අර ස්වභාවිතේ ස්වභාවය. ඒතොර හිතේ ප්‍රශ්නේ තියෙන්නේ. ස්වාමීනි දැන් තුනුරුවන් කෙරෙහි ප්‍රසාදය කිසියම් විදිහකට ඇති කරගෙන තිබුණා වුණත් අනෙක් එක්කනා කෙරෙහි ගැටුණු සිතින් වාසය කළත් මේ ඒක උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. ඉපදුනත් තියාගන්න බෑ. එහෙමයි ස්වාමීනි. ඉපදුනත් තියාගන්න බෑ. එහෙයි. සමහර අයට උපදින්නේ. උපදින්න නිසා තමයි බණ අහන්නේ නැත්තේ. එහෙයි. උපදින්න නැති නිසා බයි ධර්ම ශ්‍රවණයේදී බණ අහන්නේ. ඒතොර යාට වෙන දේවල් තියෙන්න ඕන. සමහර අයට අසභ්‍ය දේවල් මුසු බණක් යන්න ඕන. එහෙම බණ තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඒතොර ඒවට ගත්තොත් එහෙම ලයික් කමෙන්ට් ගත්තොත් එහෙම 100 ගණන් 10 ගණන් තියෙනවා. ඒතර views ගත්තොත් එහෙම මේ තියෙනවා ඒක බර ගණන් තියෙන views. එහෙමයි. ඒත් මම කල්පනා කළා මිනිස්සු කැමති අර අසභ්‍ය දේවල් එක්කත් මිශ්‍ර වෙච්ච නිකන් ඒ වගේ දෙයකිනුත් ආස්වාදයේ ලබා hina වෙවි අහන බණකට ආසයි. සරු බීජ ලබා ගන්න අදහස. නෑ. සරු බීජ නෙමෙයි හිතන තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. හැබැයි එතකොට අපි තේරුම් ගන්න ඕනේ නිසරු බීජයකට උනත් කැමති. එහෙමයි ස්වාමීනි. කියන්නේ නිසරු දෙයින් උපදින ශ්‍රද්ධාවක් තියෙනවා කට්ටියට. ඒ නිසරු කතාවත් එක්ක මිශ්‍ර වෙච්ච එක සතුටක් තියෙනවා. හැබැයි සතුට සරු බීජයක් නෙමෙයි. එහෙමයි. ඒගොල්ලන්ගේ ජීවිතේ ඒක ක්‍රියාත්මක වෙන්න වෙන ඊට අදාළවනේ ක්‍රියාත්මක වෙන්නේ. ස්වාමීනි එවැනි ධර්මයකින් භාග්‍යවතුන් වහන්සේ දැක ගන්න අවස්ථාවක් උදා වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම ලේසි නෑ. එහෙයි. සමහර අයගේ මම දැන් විස්තර කරන්න ගියොත් එහෙම අනිත් පැත්තට මට චෝදනා කරා. එහෙමයි ස්වාමීනි. ඔක බො තේරුම් ගන්න. එහෙම විවිධ බණ රැලි හැදිලා තියෙන එකත් එක තමයි. එහෙමයි. ලංකාවේ ගත්තොත් එහෙම හාමුදුරු මාධ්‍ය හරහා කියන හාමුදුරු 1000ක් ඉන්නවනම් ওই 1000න් ඇත්තටම 15 දෙනෙක් වගේ තමයි එකම විදියට දේවල් කියාගෙන යන්නේ සමහර විට. එහෙමයි ස්වාමීනි. අනිත් 75ම 85ම මේ 800 ගානම තමන්ට පුද්ගලිකව එකිනෙකා රුචිකත්වයට අනුව මේ රුචිකත්වයට අනුව තමයි බණ කියන තෝරගන්න සමහර කට්ටිය. එහෙමයි. මම හොඳට දැක්කා. එහාට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කියන්නේ උමනාවක් තියෙන. අර එකිනෙකා පිනවන්න තියෙන්නේ. එහෙමයි. ඒ පිනවන බණක් තමයි කියන්න ආස. අපිටත් එහෙම කියන්න බලවනේ.
පුදුම අපරාධයක් ස්වාමී. පුදුම අපරාධයක්. කල්ප ගණනාවකින් භාග්‍යවතුන් වහන්සේලා. ඒතර මොකද වෙන්නේ අර බුදුබණ අහන්න ආස අයමයි අර කොටස් වලට කැඩි කැඩි වෙන්නේ. එහෙමයි ස්වාමීනි. බුදුබණ ඒ ඔය සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ වදාළ මේ සූත්‍ර දේශනාම නම් කියන්නේ උතරී කට්ටිය කොටස් වලට කැඩිලා ගියත් ආන්නිකම බණ. එහෙමයි ස්වාමීනි. දෙවනිස් ලෝකයට යහපත පිණිස පවතිනවා. උතරී අයහපත කරන්නේ කවුද කියලා ඔබ තේරුම් ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඔබ තේරුම් ඉල්ලුමට ඇනුව සැපයුමක් දෙන එක නෙමෙයි භික්ෂුවගේ කාර්යය. ඉල්ලුමට සැපයුම් දෙන එක නෙමෙයි. එහෙමයක් නෑ භික්ෂුවකට. භික්ෂුව කියන ප්‍රතිරූපය අර මිහිඳු මහරහතන් වහන්සේගේ චරිතය ආරෝපණය කරගන්න ඕන අපි. එහෙමයි ස්වාමීනි. අඩු ගානේ සාමීච ප්‍රතිපන්න ගුණය මොකක්ද? සාමීච ප්‍රතිපන්න ගුණය මොකක්ද? ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ පිරිසුදු ධර්මයේමනේ ලංකාවට ඉල ප්‍රවර්තනය කළේ. එහෙමයි. ඒ සත්‍යනේ ප්‍රවර්තනය කළේ. එහෙමයි ස්වාමීනි. ඒක සත්‍යයේ සංදේශයනේ ලංකාවට ගෙනාවේ. ඒක තමයි ඇත්තටම භික්ෂුවක් එතනින් තමයි සාමීච ප්‍රතිපන්න වෙන්නේ. නමුත් අහුව අවාසනාවකට මිනිස්සු ලයික්ස් කමෙන්ට් ටිකක් දානකොට බලනවා දැන් මේ ලයික්ස් කමෙන්ට් දාන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඒ පැත්තට භික්ෂුව හැරෙනවා. එහෙමයි ස්වාමීනි. භික්ෂුවගේ ප්‍රතිරූපයක් නැහැ. භික්ෂුවගේ ප්‍රතිරූප වෙනස් වෙනවා. කුමක් ඉදිරියේද? ධර්මයේ ඉදිරියේද? ධර්මයේසු ධර්මත්වයට පත් කරන්නද? නෑ. ලාභය ඉදිරියේද? එහෙමයි. සත්කාරය ඉදිරියේද? කීර්තිය ඉදිරියේද? ප්‍රශංසාව ඉදිරියේද? භික්ෂුවගේ ප්‍රතිරූපය වෙනස් කරගෙන. එහෙමයි. එහෙම එකක් තියෙන්නේ. එහෙයි ස්වාමීනි. එතකොට ඉතින් ඒක හානියක් කරන්නේ මනුස්සයට. දැන් භාග්‍යතුන් වහන්සේ කාලේ ගත්තොත් එහෙම ඔර සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඊට පස්සේ මේ කවුද මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ. දැන් බලන්න දැන් මේ සූත්‍ර දේශනා ඔක්කොම තියෙනවා මේ සූත්‍ර පිටකේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපුවයි, ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු 82000ක් තියෙනවා. ශ්‍රාවක භාසිතී 2000ක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඔක්කොම කිරීදියේ වගේ පෑහිලා යනවා. මිනිස්සුන්ගේ එතකොට ඒ සියලු ශ්‍රාවකයන් වහන්සේටත් භාග්‍යතුන් වහන්සේටත් එක් වෙච්ච ශ්‍රාවකයෝන්ගේ අරමුණ මොකද්ද? එකම අරමුණයි ඒ. එහෙමයි ස්වාමීනි. ඒතර යහපත කළේ කවුද? ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයෝ. කිරිදියේ පැහැහිලා වගේ එකම දේශනා කළා. එහෙමයි. ඒතර මේ views ගන්න වැඩි කරන්න, likes ගන්න වැඩි කරන්න බණ කිව්වේ නෑ. එහෙමයි. ඒ කියන්නේ ලාභ සත්කාර උපදින්න නෙමෙයි තරඟෙ තිබ්බේ. ඒක තමයි කියන්නේ සැබවින්ම මනුෂ්‍ය වර්ගයාට හිත අනුකම්පාව නැතිකම. එහෙමයි. අනුකම්පාව නැතිකම තියෙනවා. එහෙයි. අඥාන ජනීජනයා අපි අනුකම්පා හිතලා සතුටු කරන අදහසින් අපි අරමුණ වෙනස් කරන්න පුළුවනි. හැබැයි ඒක සාසනික වශයෙන් ගන්නකොට හානියක් කරනවා විශාල. එහෙමයි. සාසනික වශයෙන් ගන්නකොට. ඒතර සාසනික වශයෙන් මොකද වෙන්නේ? අර සීසී පැතිකඩවල වලට බෙදිලා ඒතට විශාල වශයෙන් මේ බෙදි සංඝයාත් බෙදෙනවා මිනිස්සුත් බෙදෙනවා. එහෙමයි ස්වාමී. ඒක දේශපාලනය වගේ. නේද බලන්න? දේශපාලනය වගේ. භාග්‍යවතුන් වහන්සේ වදාළේ ශ්‍රී සද්ධර්මයේ පමණම ඉස්මතු කරන්න ස්වාමී. ඒක තමයි කියන්නේ. එහෙමයි. ඒතර මිනිස්සු මේ අසරණ වෙලා තියෙන්නේ ගමන් නිසා එතකොට. එහෙමයි. අසරණ වෙන්න හේතුව මොකද්ද? එතකොට මේ දේශපාලනය කරන්නේ වගේ වෙච්ච එක නිසා. එතකොට මේ ලාභ සත්කාර අපේක්ෂාවෙන් බණ කියපු නිසා. දිව්‍ය මිනිස් ලෝකයට හිතසුව පිණිස බණ නොකියපු නිසා. දිව්‍ය මිනිස් ලෝකයට හිතසුව පිණිස ප්‍රඥා ලෝකේ විවර වෙන විදියට ප්‍රඥා ලෝකේ බබලන විදියට බණ නොකියපු නිසා. එහෙමයි ස්වාමීනි. ඒ හානිය දැන් සමාජගත කරලා ඉවරයි. මේක හදන්න බෑ ලේසි. අනිත් පැත්තට හදන්න බෑ. එහෙමයි. ඒ නිසා මේ හානිය ඒකයි භාග්‍යතුන් දේශනා කළේ මේ බුද්ධ ශාසනය පඨවි ධාතු විනාශ කරන්නේ නැහැ. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු විනාශ කරන්නේ නැහැ මේ බුද්ධ ශාසනය. බුද්ධ ශාසනය විනාශ කරන්නේ මේක ඇතුළෙම ඉන්න කට්ටිය. එහෙමයි. ඇතුළෙම ඉන්න කට්ටිය තමයි විනාශ කරන්නේ. කුමක්ද පුද්ගලිකව හිතන දේවල් මේවා කිව්වොත් මේවා කිව්වොත් කියලා හිතනවනේ. මේක යහපතක් එහෙම තමයි ඇත්තටම මේ අරමුණකින් තමයි කියන්නේ. නමුත් මේ අරමුණ තුල තියෙන මේ අනාගතයත් එක්ක සලකලා බලනකොට
ඒ අරමුණ තුළ සිදුවෙන්නේ යහපතද අයහපතද කියලා හිතන්නේ නැතිකමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ පටු අරමුණක් නේ එතකොට. එහෙමයි ස්වාමීනි. යහපතක් කරන අදහසින්මයි ඇත්තට මේ කට්ටිය ඔක්කොම කරන්නේ. නමුත් මේ අදහස තුළ තියෙන පටු බව පේන්නේ. ඒකේ සිදුවෙන අනර්ථය පේන්නේ. එහෙමයි. අවැඩ පේන්නේ. ඒකින් කරන හානිය පේන්නේ. සමහරට එක්කෙනෙක් තව කී දහහක් ඒ වගේ විවිධ අදහස්වලට සමාජගත කරනවා එතකොට. එහෙමයි. ඔය විදිහට තමයි ශාසනය අතුරුදහන්නේ. එහෙයි. කාලයක් යනකොට මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. අදටමත් කියන්නේ නැද්ද මේ පොත්වල කියනපු වැරදිත් දන්නේ නැහැ කිව්ව වචනයක් කියන කට්ටිය නැද්ද? ස්වාමීනි පුදුම දෙයක් දැන් වසර 2500කින් පස්සේ රහතුන් වහන්සේලා බිහුණු යුගයෙන්ුත් පස්සේ දැන් චෝදනා ඉදිරිපත් කරනවා පොත්වල තියෙන දේස් එක. ඒ කරන්නේ ඇයි? එහෙමයි ස්වාමී. පුද්ගලික මතයට මේ මුල් තැන දීම. එහෙයි. ඒතර පුද්ගලික මතයට මුල් තැන දෙනකොට තව කෙනෙකුත් බිහි වෙනවා. දැන් බලන්න ඔය YouTube වල මේ හරියට නිකන් මේ පුදුම විදිහට බෝ වෙන්නේ. එහෙමයි. එක්කෙනෙක් දානකොට අනිත් එක්කෙනෙක් දානවා. ඒතර ඔහොම අර නූගත් ඒකට කියනවා මේ අර ඒ වචන කියන්න හොඳ නෑ අපි මේ අර අපි සාමාන්‍යයෙන් කියන්නේ අර හිඟන්න ඔළුවත ගාගෙන සැනසෙනවා කියලා කියන්නේ අපි. එහෙමයි ස්වාමී. ඒතර එක්කෙනෙක් ඔළුවත ගාන කට්ටියක් ඉන්නවද? ඒ පිරිස වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඒතර නැගී සිටින්න බෑ සත්‍යයට. අර පිරිස වැඩිනේ. එහෙමයි. ඒ බලන් ඉන්න පිරිස හිතනවා. ඒත් අර පිරිස වැඩිනේ. ගොඩාක් කට්ටිය මේ සරණ යන්නේ වැඩි කියන කාරණාවත් එක්කනේ. ප්‍රඥාවට නෙමෙයි මුල් තැන දෙන්නේ. එහෙමයි. ලයික්ස් වැඩි, views වැඩි නම් මේක හරි ඇති. ඔලු ගෙඩිත් වැඩි මේක හරි ඇති. තේරෙනවද? එහෙමයි. එතනින් තමයි අඥාන ජනයා තීරණය කරන්නේ මේක හරි බනක්ද වැරදි බනක්ද කියලා. එතෙන්ට ඇවිල්ලා ඉවරයි සාසනය. සාසනය එතෙන්ට ඇවිල්ලා ඉවරයි. එතකොට කට්ටිය ඔක්කොම සදහැවත් කියන ගිහි පිරිස උපාසක පිරිස දුවන්නේ එතෙන්ට. එතකොට මොකද වෙන්නේ? ඊළඟ පස්චිම ජනතාව මොකද වෙන්නේ? පස්චිම ජනතාවත් ඊට පස්සේ ඒකෙන් වැඩි පිරිසක් දුවන්නේ කාටද? ඒකට දුවන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම එන්නෙන් ටික ටික මොකද වෙන්නේ? ඊට පස්සේ පිරිසිදු දහමට ඊට පස්සේ ඉවරයි. මේක මේ විදිහ තමයි සද්ධර්මයේ මේ ලෝක අතුරුදහන් වෙලා යන්නේ. එහෙමයි. ඒ නිසා සද්ධර්මයේ අතුරුදහන් කරන පිරිසට කොටු වෙලා තමන් පව් කරගන්න එපා. ඒ නිසා මේක අර උණු කැවුම් කන්න වගේ ප්‍රචාරය කර ලයික්ස් දා views දා යනවා කියන තමන් ලයික්ස් දාන්නේ මොකේද කියලා තමයි බලන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. කමෙන්ට් එකක් දාන්නේ මොකේද කියලා බලන්න ඕනේ. තමන් ලයික් එකක් දාන්නේ කමෙන්ට් එකක් දාන්නේ ඇත්තටම බුදුමුවින් වදාළ වචනයකටද බලන්න ඕනේ. තමන් සාදුකාර දෙන්නේ ඒ වගේ වචනයකටද බලන්න ඕනේ. තමන් ප්‍රොමෝට් කරලා තියෙන ඒකට මොකේද? යහපත් දෙයකටද අයහපත් දෙයකටද තමන් බලන්න ඕනේ. ඒක තමයි ප්‍රඥාව කියන්නේ. එහෙමයි ස්වාමී. ඒතකොට ඒක නැත්තම් මොකද වෙන්නේ? තමන් සමනුත් වෙනසිලා ලෝකයා වනසන කෙනෙක්. අධර්මයේ තමන් සමාදන් කරනවා. අවිනී සද සමාදන් කරනවා. අධර්මයේ ඔසවනවා. ඔසවනවා. අධර්මයේ නැමැති කොඩුව ඔසවන කෙනෙක්. එහෙමයි ස්වාමී. ඒ ක්‍රියාවෙන් මෙයා ඒක කරනවා. එහෙයි. අධර්මයේ නැමැති කොඩිය ඔසවනකොට එතකොට වටේ පිටේ බලන් ඉන්න ජනයා හිතනවා මේක ධර්මයයි කියලා. එහෙයි ස්වාමීනි. ආමිතේ වැඩේ වෙනවා. එහෙයි. ඒ නිසා අධර්මයේ නැමැති කොඩිය ඔසවන කෙනෙක් වෙන්න එපා කියලා අපිට කියන්න තියෙනවා. එහෙයි. ඒ නිසා මේ ධර්ම දාණය දෙන පිරිස සතුටු වෙන්න එහෙව් ලෝකෙ Tamanට මේ බුදුමුවින් වදාළ පිරිසිදු බණපදයක් අනිත් පිරිසට දෙන උනන්දුවක් තියෙනවා කියන එක මට පුදුම හිතෙනවා. එහෙමයි ස්වාමීනි. පුදුමෙනුත් පුදුම ඇත්තට මේ වැඩසටහන යන එක ගැන. අපි වෙන කතා නැහැනේ ඔක්කොම. එහෙමයි. බුද්ධ දේශනාමනේ ගන්න මේ හැම කතාවකටම. සමහර අය මම කිව්වට පස්සේ කට්ටිය පුදුම වෙනවා කොහොමද මේ ඔක වැඩසටහන ඔච්චර කල් ගියේ කියලා. එහෙමයි ස්වාමීනි. මට පුදුම හිතුණා. ඒ වැඩසටහන කොහොමද මෙච්චර කල් යන්නේ කියලා. ඇත්තට මට පස්සේදී සතුටුකුත් ඇති වුණා. ඇත්තට මේ පිරිසුදු දහමට කැමති පිරිසක් ඉන්නවනේ කියලා. එහෙමයි. ඇත්තට මේ ධර්මයේ සුධර්මත්වයේ පිරිස ඉඳලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඔව්. අර සද්ධර්මයේ වනසන ලෝකේ මේ බුද්ධ ශාසනය අතුරුදහන් කරන්න වනසන ලෝකේ ඒතර තමන් ඉන්නවා ඍජුසිතින්. ඍජුසිතින් ඉන්න පිරිසක් ඒකත්. එහෙමයි ඒක ස්වාමීනි. උජුපටිපන්න ගුණයක් ඒක. එහෙමයි. ඔව්. එහෙයි ඒක ස්වාමීනි. උජුපටිපන්න ගුණයක් ඒක. ඒක ඇත්තට මම හිතන ප්‍රඥාවත් එක්ක තියෙන සම්බන්ධයක් වෙන්න ඕන කියලා මට හිතුණා ඒක.
ප්‍රඥාවත් එක්ක තියෙන සම්බන්ධය. එහෙයි. සමහරට මේ පිරිසුදු දහම ඇහෙනකොට තමන්ගේ හිත කීරි ගහනවා. කීරි ගහෙද්දිත් එයා ධර්මය අහන ධර්ම ප්‍රචාරයට හිත යොමු වෙනවා. දැන් මේකට කැමති වෙන්නේ නැති සමහර කට්ටිය ඒකත් එක්ක සමහර විට. එහෙමයි. අර වල් වැදිච්ච දේවල් ධර්මයේ නාමයෙන් ප්‍රචාරය කරන්න පෙළඹෙන්නේ අරවත් එක්ක එතකොට. ඒ කාරණේ අපි මතක් කරගන්න ගමන් ඊළඟට අපි බලමු. උතර බුදුරජාණන් දේශනා කළා. ඒ හැම ප්‍රශ්නෙටම හේතුව දැන් මේ පහුගිය දේශනා පහෙන් හොඳටම විස්තර වුණා. එහෙමයි. ස්වාමීනි අවසරයක් ලැබේව දැන් මෙතනදී දැන් කෙලස් තවන වීරිය අරගන්න කෙනෙකුට මේ බඳු දෝෂ ඇත්නම් ඔබට අපහසු වෙනවා මේවා මඩින්න කියලා සාත්‍රුන් වහන්සේගේ මේ පෙන්වා දීම උදාාර සාත්‍ෘත්වය පිළිබඳව අපිට ඒ ධර්මයේ තුල අඩු ගානේ මම කියන්නේ අන්න එතෙන්ට එන්න පුළුවන් නම් කෙනෙකුට නේ. එහෙමයි ස්වාමීනි. Tamanට මේක පුරුදු කරගන්න බැරි එක වෙනම කතාවක්. එහෙයි. අඩු ගානේ මේ උදාාර ශාස්ත්‍රූත්වය තේරුම් අරගෙන මේ ජීවිතේ වාසය කළොත් එහෙම හරියවා මේ තමයි. එහෙමයි ස්වාමීනි. උදාාර ශාස්ත්‍රූත්වය තේරුම් අරගෙන. එහෙයි. මොකද එතෙන්ට අපි එන්න ඕන. එහෙමයි. එතෙන්ට ආවේ නැත්තම් මේ ජීවිතේ පළක් නැහැ. ස්වාමීනි මේ නිර්මල ධර්මයේ ඉස්මතු කිරීමෙන්ම පමණමද අපේ සාත්‍රුන් වහන්සේ මේ විදිහට හඳුනා ගන්න වෙන්නේ? අනිවාර්යයෙන්ම. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාමයකට හේතුව කියන්නම්. ඒකට හේතුවක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි අපි හිතමු දැන් අර ඔය හැම බණ රැල්ලකම බුදුරජාණන් වහන්සේ කියන වචනේ කියවෙනවනේ. එහෙමයි. නමුත් මේ වචනේ කියවුණු පමණින් මේ කියන කාරණා තුළ තියෙන ඇත්තටම ධර්මයේද කියලා අහන් ඉන්න කෙනා ප්‍රඥාවන්ත කෙනාට නේ තේරෙන්නේ ඇත්තටම. ඒකට ඇත්තටම මේ කියන කාරණා අධාර්මික නම් ඒතකොට ඒ තුලින් නම් භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදුනේ ඒ පැහැදීම කෙලෙස් දුරු කරන භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදීමක් කියලා කියන්න බෑ. එහෙමයි ස්වාමීනි. කෙලෙස් දුරු නිෂ්ඨාවට ආව පැහැදීමක් කියලා කියන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද ඒකට හේතුව? භාග්‍යතුන් දේශනා කරන මේ දැන් සීලස්කන්ධය චූල සීලයයි මධ්‍යම සීලයයි මහා සීලයයි කියලා සීලේ විස්තර කරලා දේශනා කරනවා. මේ කරුණෙන් නම් තථාගතයන් වහන්සේට පහදින්නේ ඕක පුතඥයට පහදින්න පුළුවන් කියලා. එහෙමයි ස්වාමීනි. පුතඥයට පහදින්න පුළුවන්. එහෙයි. දැන් පුතඥ භවයේ පිහිටලා ඇති වෙන පැහැදීම සසරිදිත් එයා කෙලෙස් දුරු කරන මාවතට ගෙනියයි කියලා කියන්න බෑ. එහෙමයි. කියන්න බෑ. පිනක් රැස් වෙනවා. පිනක් රැස් වෙනවා. එහෙයි ස්වාමීනි. බුද්ධ කියන ශ්‍රී නාමයට පැහැදීම නම් අන්තිම අරමුණ පිනක් රැස් වෙනවා. ඒක නැති නෑ. එහෙමයි. නමුත් ඒකෙන් සසරදී ඒක මේ වගේ දෙයක්. දැන් සංසාරදී වුණ අපේ භාග්‍යවත් අරහත් ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දිම නිගණ්ඨනාත බුදු සම්මා සම්බුද්දයි කියලා කියාගෙන ගියා. එහෙමයි. මක්කලි ගෝසාල සම්බුද්දයි කියලා කියාගෙන ගියා. හැබැයි ඒකට ඒ සම්බුද්දයි කියන වචනේ තමන් කිව්ව නිසා ඒකට ගිය පිරිසක් ඒ කාලේ හිටියේ නැද්ද? හිටියනේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් බුද්ධ කියන වචනේ ගියේ ඒගොල්ලෝ. දැන් අදට මම රහත් කිව්ව ගමන් කට්ටිය පොඩි බඳගෙන යන්නේ නැද්ද? රහත් කියන වචනෙට යනවා. එහෙමයි. ඇයි ඒකට හේතුව? ඉතින් බුද්ධ කියන ශ්‍රී නාමයට ආසයි. අරහත්ත්වයේ කියන ශ්‍රී නාමයට ආසයි. හැබැයි ඒකත් එක්ක ඇතුවෙච්ච මෙයාට පිරිසුදු බුදුමුවින් වදාළ ධර්මයේ හලයාගේ ඥානෙ මෝරලා නැත්තම් වචන දෙකට අහු වෙලා එයා අහු වෙන ධර්මයකට. එහෙමයි. වචන දෙකට අහු වෙලා අහු වෙන ධර්මයකට. එහෙයි ස්වාමීනි. එතකොට එයා සත්පුරුෂ ධාමක හිත පීඨයිද? නැහැ. එහෙයි. එතනයි පාස්තිය. මේක කියද්දී සාමාන්‍ය කෙනෙකුට 10 පාරක් හිතන්න ඕන කාරණාවක්. එහෙමයි. වැදගත්ම කාරණාවක් මේක. එහෙයි ස්වාමීනි. ආන්න ඒකයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපි මේ ලෝකෙට ප්‍රමෝට් කළ යුතු දේ මොකක්ද කියන කාරණේ. ඒ කියන්නේ මේ අපි මේ ලෝකේ යම් දේවල් එකිනෙකා මේ සමාජගත කරන්න ඕනේ මේ අපි වැඩි ඒත් අපි තමන් සමාජගත කරන්න ඕන මොකක්ද කියලා තමන් දැනගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඒක අපිට කියන්න බෑ. ඒක තමන් දක්ෂ වෙන්න ඕන. තමන් ඒකෙන් සම්බුද්ධ ශාසනය සැබවින්ම මෙහෙවරක් කළාද සම්බුද්ධ ශාසනයේ සෝභමාන බව පිණිස තමන් මේ ශක්තියක් වීර්යයක් කැපකිරීමක් කළාද කියන එක තමන් තමයි දැනගන්න ඕන. එහෙමයි. ආන්න මේක දැන් අද බලන්න මහායාන කියලා එක සමාජගත වෙලා තියෙනවනේ. එහෙයි ස්වාමීනි. සෝල හානියක් නේ ඔකින් තියෙන්නේ. බටහිර සමාජෙම විනාශ වෙලානේ තියෙන්නේ. යුරෝපීය සමාජෙම. එහෙමයි. උනේ. අද ඉන්දියාව පවා ගොඩක් ඒකින් තියෙන්නේ එකත් එක්කනේ. මහායාන සම්ප්‍රදායත් එක්ක. මේ ධර්මයේ නාමයෙන්ම එතකොට මේ ආවයෝක සාත්‍රුන් වහන්සේ ගැන පැහැදීමක් ඇති කරගන්න විදිහක් නැහැ ස්වාමී. නෑ. එහෙමයි. ලේසි නෑ. එහෙයි.
එතකොට අද අපි දැන් මේ ඔක්කොටම හේතුව කුමක්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි කාර කිව්ව මුහුල් ටික තමයි ඇති. විචිකිච්ඡා කියන නීවරණය තමයි. එහෙමයි. ඒකට අද කතා කරන්නේ බන්ධන පහක් නිසා හිත කෙලෙසෙන විදිය. ආධ්‍යාත්මයේ කියන මේ බන්ධන පහ තිබ්බොත් ඒත් වීරියක් හරියට කුසලයේ හිතේ පනපවන්න හිත නැමින්නේ. අකුසලයේ දුරු කරන්න පනපවන්න හිත. දැන් බලන්න මහායාන වල තනිකර තියෙන ප්‍රාර්ථනාවක්නේ. දැන් ඔය බුද්ධ ගය වටේටම අර මේ වැඳ වැඳ ඉන්නේ අර. එහෙමයි ස්වාමීනි. මේ මහායාන අදහසක් මේක. එහෙයි. ඉතින් බලන්න ඒගොල්ලන්ගේ තියෙන ආධ්‍යාත්මික කෙලෙස් දුරු කරන එක නෙමෙයි. එහෙයි. අර වගේ එක. ස්වාමීනි කවදාක්වත් ඒගොල්ලෝ දෘෂ්ටි එකක් තියෙනුනේ මෙච්චර වාරයක් වැඳොත් එහෙම නිදහස් වෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. මෙච්චර වාරයක් වැඳොත් නිදහස් වෙනවා කියලා. දැන් කිසි බුද්ධ දේශනාවක එහෙම ගන්න නැහැ නේ. එහෙයි. ගෞරව සත්කාර කිරීමෙන් පිනක් රැස් වෙනවා. එහෙමයි. සිතේ යම් කුසල පුංචි ශක්තියක් උපදින්න පුළුවන්. එහෙමයි. නමුත් ඒගොල්ලන්ට කෙලෙස් දුරු කරවන කෙලෙස් හඳුන ගන්න මූලික අදහසක් ඒගොල්ලන්ගේ හිතවල නැහැ. එහෙමයි. බැලු බැලමට හිතන අම්මෝ කොච්චර ශ්‍රද්ධාවක්ද කියලා. අවල රැවටලා යන්නේ නැද්ද අපි? වඳින විදිය හැම සමහර වෙලාවට දැක්කම අපේ මිනිස්සු රැවටෙන පැතිනේ ඕවා. එහෙයි. වඳින පුදන විදිය දැකලා හිතනවා අම්මෝ මෙයා සද්ධාවන්තයි. සමහර වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉන්න විදිය දැකලා හිතනවා අම්මෝ මෙයා මහා සමාධියක් තියෙනවා. එහෙමයි. මේ බුද්ධ ශාසනයක ඒ වගේ ශ්‍රාවකෙක් නෙමෙයි සැබෑ විදිහට බිහි කරන්නේ. මේ ප්‍රඥාවත් එක්ක තමයි මේ බුද්ධ ශාසනයේ මේ සැබෑ රැකවරණය තියෙන්නේ. එහෙයි. අන්දානුකරණයෙන් අර වගේ දේවල් දිහා බලලා පහදින එක නෙමෙයි තියෙන්නේ. ඔකට ලස්සන බුද්ධ දේශනාවක් තියෙනවා දීඝනිකාය පළවෙනි පුත්තාංශයේ. එහෙමයි. මේ භාග්‍යතුන් වහන්සේගෙන්ට ගරහන ගුරුවරයයි භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කරන ගෝලියෙකු ඉන්නෝනේ. එහෙමයි සර්. මේ දෙන්නගේ මේ සිද්ධිය සංඝයා දැකලා සංඝයා භාග්‍යතුන් වහන්සේට කියනවා. ඒතර බුදුරජාණන් දේශනා කරනවා ඉතින් මේ යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේට පවා ගැරහුවා කියලා ඒක ඔබේ හිතේ දේශය උපද්ද ගන්න කාරණාවක් කරගත්තොත් ඔබට හිත සුව පිණිස පවතිනද කියලා ඔබම හිතලා බලන්න කියලා. එහෙමයි ස්වාමීනි. මේ ශාස්ත්‍රුන් වහන්සේට ගැරහුවා කියලා ශාස්ත්‍රුන් වහන්සේ සම්බුද්ධත්වයේ තියෙන්නේ නෑනේ. එහෙමයි. තේරුණා නේද? එහෙයි. ඒතර ශාස්ත්‍රුන් වහන්සේ පව් කියලා හිතලා ඒ කිසි දෙයකින් ශාස්ත්‍රුන් වහන්සේ කෙලෙසෙන්නේ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන්ට ගිහිල්ලා අදටත් කවුරු හරි කෙනෙක් බැන්නාද ඒක ශාස්ත්‍රුන් වහන්සේට කිසි ප්‍රශ්නයක් නැහැ ඒවට. ඒ කරගෙන අපි මේ හිත ප්‍රකෝප කරගත්තොත් මොකද වෙන්නේ? ඒක අන්න ඒක තමයි හිත අහිත පිණිස පවතින. ඒතර ශාස්ත්‍රුන් වහන්සේ ගැන යම් කිසි කෙනෙක් ಗುಣ කිව්වොත් එහෙම ඇත්තටම බලන්න කියනවා තියනවද නැද්ද කියලා. තියෙනවා කියමුකෝ. ඒ හේතු කරගෙන අර කෙනා සම්පූර්ණයෙන්ම සරණ කරගන්නේ නැහැ කියනවා. සමහරට එයා රවට්ටන අදහසින් ගුණේ කියන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. අරක ඊට පස්සේ ඕනකට වඩා උද්ධාමයටපත් වුණොත් එහෙම මොකද වෙන්නේ? අර කියන කෙනා මම රවට්ටන අදහසින් කියනවද නැති අදහසින් කියලා තේරුම් ගන්න බෑ කියනවා. එහෙමයි. කොච්චර ලස්සන පරියායක්ද බලන්න. කොතරම් නිවැරදිව සිහිනුවන තියාගන්න මට හිතුනේ ආශ්චර්ය ශාස්ත්‍රුත්වයේ පිළිබඳ. කොතරම් ආශ්චර්ය ශාස්ත්‍රුත්වයක්ද කියලා. එහෙමයි. ඒත් සරණ කරගත යුත්තේ ඒක අහලා කවුද? ශාස්ත්‍රුන් වහන්සේමයි. අපි හිතමු දැන් ශාස්ත්‍රුන් වහන්සේ ගුණ කියනවා කියලා. ඒක අහගෙන ඉඳලා ඉවරලා ශාස්ත්‍රුන් වහන්සේටම පැහැදිලා ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයම සරණ කරගන්න ශ්‍රාවකයෝ වෙනවා මිසක අරිය සරණ කරගන්නේ. එහෙමයි ස්වාමීනි. සරණ කරගන්නේ. එහෙයි. එතන සරණ කර ගැනීමත් නෙමෙයි තියෙන්නේ. ඒතර අය කල්යාණ මිත්‍රයෙක් විදිහට ඇසුරු කරන්න පුළුවන්. නමුත් ඒ පරිස්සම තියෙන මම සරණ කරගන්න ඕන භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. අවබෝධයෙන් සරණ කරගන්න තියෙන මට භාග්‍යතුන් වහන්සේගේ. අවබෝධයෙන් සරණ කරගන්න තියෙන භාග්‍යතුන් වහන්සේගේ. ඒතර අර ශ්‍රාවකයාගේ අවබෝධය සරණ කරගන්න දෙයක් නැහැ එතකොට. එහෙමයි ස්වාමීනි. හැමතිස්සෙම අපි නිෂ්ඨාවට එන්න ඕන කාරණේ තමයි අපි මොන දේ බණ ඇහුවත් අපි අවබෝධය සරණ කරගන්න ඕන කාගේද? භාග්‍යතුන් වහන්සේගේ. එතන නිෂ්ඨාවට එන්න ඕන. එහෙමයි. නැත්තම් අපිට විශාල හානියක් වෙනවා. ඒ ස්වාමීනි. විශාලම හානියක් වෙනවා. අද ඕක විශාල වශයෙන් තියෙනවා මේ වර්තමානයේ ගත්තොත් එහෙම. විශාල වශයෙන් අද බොහෝ මේ ගිහි උපාසක උපාසිකාවන්ට හානියක් විදිහට ওই කාරණේ වැඩ කරනවා. එහෙමයි ස්වාමීනි. අපි බකාගේ අවබෝධයද සරණ කරගත යුත්තේ කියන කාරණේ පිළිබඳ අවබෝධයක් නැහැ. පිරිසක් විදියට අපි කවුද සරණ කරගන්න ඕන අවබෝධයක් නැහැ. පිරිසක් විදියට සරණ කරගන්නකොට පිළිවෙත් පුරන පිරිසක් විදියට. එහෙමයි ස්වාමීනි. පිළිවෙත් පුරන පිරිසක් විදියට අපි සරණ කරගන්නේ ආර්ය ශ්‍රාවක සංඝරත්නය. කොහොමද ආර්ය ශ්‍රාවක සංඝරත්නය කෙනෙක් වශයෙන් අපිට දැකලා තේරුම් ගන්න බෑ. ඒ සුපටිපන්න ගුණය මුල් කරගෙන සරණ කරගන්නේ.
එහෙමයි ස්වාමී. උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචපටිපන්න ගුණේ මුල් කරගෙන අපි සරණ කරගන්න. දහමක් විදියට නම් එතකොට නෛර්යානික භාග්‍යතුන් වහන්සේගේ පිරිසුදු බුදුන් වදාළ දහම විතරයි සරණ කරගන්න. එහෙමයි. ඉතින් ඒ නිසා ඒ කාරණේ තේරුම් ගන්න ඊළඟට බුදුරජාණන් දේශනා කළා මේ හිත ඇතුලේ තියෙන බන්ධන තියෙනවා. මේ බන්ධනයෙන් මොකද වෙන්නේ? කෙලස් දුරු කරන්න හිතෙන්නේ නැහැ කියලා. වීර්ය කරන්න බෑ යාට බන්ධනේ විසින්. අපි හිතමු දැන් එයාගේ හිත අපි දැන් ඔන්න දැන් මේ වෙලාවම බණ අහනවා. දැන් මේ බණ අහනකොට අපි හිතමු ප්‍රණීත කෑමක් වේලාසෙන් හදලා තියෙන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. ප්‍රණීත කෑමක් හදලා තියෙන්නේ. එහෙයි. හදලා තියෙනකොට දැන් මේක දැන් අපි දැන් බණ අහන වාඩිලා ඉන්නවා. දැන් අරක මතක් වෙනවා. මොකද වෙන්නේ දැන්? ධර්ම ශ්‍රවණය හරියාකාරව කරන්න පුළුවන් වෙයිද? බැරුව යනවා. අන්න ඒක තමයි. එහෙමයි. දෙහිරේ මේ ධර්මයේ අර්ථ වැටහෙන්න පටන් ගන්නවද? නෑ. කුමක් විසින්ද ඒක නැති කලේ? කෑම වල තියෙන බන්ධනය විසින්. එහෙමයි ස්වාමීනි. ආන දැක්කනේ. ඔය වගේ තමයි මේ කාමයට හිත වසඟ වුණාට පස්සේ මේක විස්තර කරන ඉද බික්කවේ බිකු කාමී අවීතරාගෝ. අවීතරාගෝ හෝති අවිගත ඡන්தோ අවිගත ප්‍රේමෝ අවිගත පිපාසෝ අවිගත පරිලාහෝ අවිගත තණ්හෝ. එහෙමයි. කාමයට ආධ්‍යාත්මී බලවත් කොටු වෙලා නම් තියෙන ග්‍රහණය වෙලා නම් තියෙන බැඳිලා නම් තියෙන්නේ පිපාසයක් වගේ නම් ආන්නේ කෙනාට මොකද වෙන්නේ? ආධ්‍යාත්ම කෙලෙස් වලින් වැළඳ ගන්නකොට ඒ කෙලෙස්ේ දුරු කරන්න හිත නැමෙන්නේ. පිපාසය වැඩි නම්. පිපාසය කියලා කියන්නේ අපිට පිපාසයක් හැදුනම මොකද වෙන්නේ? වතුර හොයන හැම තැනම. එහෙමයි. ඒ වගේ තමයි මේ ඉෂ්ඨකාන්ත මනාප රූප, ශබ්ද, ගන්ධ, රස පහසට අපිට ආධ්‍යාත්මී පිපාසයක් ඇති වෙන විදියට බැඳෙන අවස්ථා තියෙනවා සමහර විට. පිපාසය කියලා කියන්නේ හැමතිස්සෙම හොයනවා ඒක. 1000ක් වගේ. 1000 වගේ. එහෙමයි ස්වාමීනි. දැන් පිපාසයක් ඇදුන හැමතිස්සෙම වතුර හොයනෝනේ. එහෙමයි. ඔය ඉෂ්ඨකාන්ත මනාප රූප, ශබ්ද, ගන්ධ, රස පහට බැඳිලා බලවත් වුණාම වෙන්නේ මොකද? පිපාසයක් වගේ. හැමතිස්සෙම ඕනේ හැගාව තියෙන්නේ. හැම ගාව තිස්සෙම කන ගාව එක තියෙනවා. නාසය ගාව එක තියෙනවා. පිපාසයක් තියෙන එතකොට. එහෙම හිතක් තියෙන කෙනාට මොකද වෙන්නේ? අන්‍යයාට කෙලෙස් දුරු කරගන්න හිත නැවෙන්නේ. එහෙමයි ස්වාමීනි. සමහර දෙමව්පියෝ ඉන්න දරුවෝ ඇස් පේන තෙක් මාන්නේ නැත්තම් පිස්සු වැටිච්චා වගේ. සමහර දරුවෝ ඉන්න දෙමව්පියෝ පේන තෙක් මාන්නේ නැත්තම් පිස්සු වැටිච්චා වගේ. හිතවත් අය ඉන්න පේන තෙක් මාන්නේ නැත්තම් පිස්සු වැටිච්චා වගේ. සමහර බිරිඳට පේන නැත්තම් සැමිය පේන තෙක් මාන්නේ පිස්සු වැටිච්චා වගේ. සැමිය පේන තෙක් මාන්නේ නැත්තම් බිරිඳට පිස්සු වැටිච්චා වගේ. එහෙමයි. එහෙන් පිස්සු වැටිච්ච හිතකින් බනහන්න බලන්න. මේ බනහන වාඩි වෙනවා. සැමිය පොඩ්ඩක් පේන්නේ නැහැ. ඊට පස්සේ බිරිඳ අර ඔක්කොම පැත්තකට දාලා ඒක දුවනවා. එහෙමයි. සමහරට ඔන්න මේ සැමිය බනහන. බිරිඳ පේන්න පොඩ්ඩක් නැත්තම් ඊට පස්සේ අර ඔක්කොම පැත්තකට දාලා බිරිඳ හොයනවා. පිස්සු වැටලා වගේ එතකොට. කොහොමද බනහන්නේ? එහෙමයි ස්වාමීනි. නේ පිස්සු වැටෙනවා කියලා කියන්නේ ඒකට. පිපාස කියන්නේ ඒකට. එහෙමයි. එහෙම හිතක් තියෙන කෙනාට දෙන මොදෙන්නේ. අඩු ගන්න මේ ධර්ම ශ්‍රේවණයවත් හරියට කරගන්න බෑ. මම කියන්නේ කරුණා මෛත්‍රිය නැතුව නෙමෙයි. එහෙම නැති හිතක් හදා ගන්න ඕන අපි. ස්වාමීනි කරුණාව මෛත්‍රිය අනුකම්පාව කියන තැන මේ දැන් මේක පිපාසයන්නේ තියෙන්නේ. පිපාසයට වෙනස් වූ උදාර ඔව් එහෙමයි අනිවාර්යයි. එහෙයි. මේ කරුණා මෛත්‍රිය කියලා කියන්නේ එතෙන්ට මෙහිමයි. අවශ්‍ය tie දේවල් තියෙනවා නම් ඒවොන්න කටයුතු කරනවා. එහෙමයි. උදව් උපකාරයක් අවශ්‍ය වුණොත් ඒක කරලා දෙනවා. දැන් හරි ආශ්චර්යයි බලන්න දැන් භාග්‍යතුන් වහන්සේ මේ සම්මා සම්බුද්දයි. දෙව් මිනිස් ලෝකයට ශාස්ත්‍රුන් වහන්සේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේ ගමනක් වඩිනකොට දැන් ආනන්දයන් පිපාසයක් ඇති වුණොත් තමයි කියන්නේ ආනන්ද මට තථාගතයන් වහන්සේ පිපාසය පෑන් ටිකක් ඕන. ඉතින් ශාස්ත්‍රුන් වහන්සේ කාරුණිකයි. ඒතර සංඝයා මේ පැල් බැඳගෙන කරේ මුට්ටි කරේ තියාගෙන මේ වතුර ඇද්ද මේ ස්වභාවයක් තිබුණේ නැහැ. එහෙමයි ශාස්ත්‍රුන් වහන්සේ පිරිනොම් පාන්න මේ යන කුසිනාරාවට. එතකොට මේ පැන් කද කරේ තියාගෙන සංඝයා ගියේ නැහැ. එහෙම සංඝයා යොමු කරේ නැහැ ශාස්ත්‍රුන් වහන්සේ. එහෙයි ස්වාමීනි. දැන් ඒක අරගෙන ඒක යෝනිසෝ මනසිකාරයට අපි ගන්න ඕනේ නැහැ. මම මේ කිව්වේ එතන ශාස්ත්‍රුන් වහන්සේට අවශ්‍ය ශ්‍රාවකයෙක්ගෙන් ඉල්ලනවා. එහෙමයි. තේරුණා නේද? ඒ වගේ අර තියෙන්න ඕන අපි. අපිට අවශ්‍යතාවයක් වුණාම කතා බස් කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. ගෙදර කට්ටිය. අද එහෙම නෑ. අද මේ කීයක් හරි හොයලා දීලා ස්වාමි පුරුෂය බලන් ඉන්න ඕන කෑම බෙදලි වල අතට ගෙනත් තියෙන එක. ඇයි මම හල්ලි හම්බ කරලා දුන්නත් ගෙනත් දුන්න. උඹට ඔක වියලා මගේ අතට දෙන්න බැරිද කියන දාසයෙන් ඉන්න. එහෙමයි. ඒකත් එක්ක මේ ධර්මයට යන්න බෑ. පොඩි දෙයක් කළා අහස උසට බලාපොරොත්තු වෙනවා. දෙමව්පියෝ ඊට පස්සේ සල්ලි ටිකක් හොයලා දරුවන්ට උගන්වලා ඊට පස්සේ මොකද වෙන්නේ? ජීවිත කාලේ මැරෙනකම් ළඟින්ම ඉඳගෙන බලාපොරොත්තු වෙනවා.
ධර්මය අවබෝධ කරන්න බෑ. ඒ නිසා මේ අපි මේ ජීවිතයේ යම් විදියක පහසුව පිණිසයි ගෙවල් දොරවල් හදාගෙන කාලා බීලා අනිත් ඕනේ පැකන් ටික කරගන්නේ. ඒ වගේ මුසපත් වෙලා නිකන් පිපාසයක් හදාගන්න හොඳ නැහැ. එහෙමයි ස්වාමීනි. යුතුයකම් ටික කතා බස් කරලා හිතා කරන්න ඕන යුතුයකම් තියෙනවා. දැන් අසනීපයක් වුණා ගෙදර ඉන්න කට්ටිය හොයලා බලලා යමක් කරන්න දක්ෂ වෙන්න ඕන. ඒක යුතුයකම. එහෙමයි. පරදරයක් වුණාට පස්සේ ඒකට පොඩ්ඩක් පිහිට වෙන්න ඒක යුතුයකම. සත්පුරුෂකමක් ඒවා. එහෙමයි. ඒවට කියන්නේ සත්පුරුෂකම් කියලා. මේ සත්පුරුෂකම් නැත්තම් ඒ ධර්මය අවබෝධ කරන්න බෑ. මේ පිපාසයයි සත්පුරුෂකමයි කියන දෙක පටලව ගන්න එපා. කරුණාවයි පිපාසයයි කියන එක පටලව ගන්න එපා. එහෙමයි. නැත්තම් අර ඔක්කොම අතහැරලා දාලා ඊට පස්සේ ඉන්නවා. ගුණය ඒක අසත්පුරුෂකම. එහෙමයි ස්වාමීනි. හරදරයක් ඇති වෙච්ච වෙලාවට හොයලා බලලා පිහිට වෙන්න ඕන. අසනීපයක් ඇති වෙච්ච වෙලාවට හොයලා බලලා පිහිට වෙන්න ඕන. අනිත් ඕනේ එපාගන් කතා බස් කරලා කරගන්න තරම් එයාට මෛත්‍රියක් තියෙනවා. ඒක මෛත්‍රිය නැමැති ඖෂධයේ තියෙන ආශ්චර්යය. එහෙයි ස්වාමීනි. ඒ සාස්ත්‍රුණාංශ බලන්නකෝ ආනන්ද මට පෑම් පිපාසයි. ආනන්ද මට මෙතන වාඩි වෙන්න ඕන දෙපට සිවුර ඉලන්න ආනන්ද. එහෙමයි ස්වාමීනි. අහන්නේ තියෙනවා. තියෙනවනේ. එහෙමයි. හරි ආශ්චර්යයි. ඒ වගේ අපි හිතලා බලලා කළ යුතු වත්පිළිවෙත් තියෙනවා. දැන් ආගන්තුක භික්ෂුන් වහන්සේ නමක් නම් වඩිනකොට ආවාසයේ ඉන්න භික්ෂුවට වතක් තියෙනවා. ඒ කියන්නේ හිතලා බලලා කරන යුතුයකමක් විදිහට කරන්න ඕන දේවල් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක තමයි මේ භික්ෂුන් වහන්සේට වැඩිමල් කෙනෙකුට නම් බාල කෙනෙකුට නම් කරන්න ඕන විදි ගැන විස්තර කරනවා. වැඩිමල් කෙනෙක් ගැන කියද්දී නම් කියනවා මේ බඳින්න කියන ඉස්සරහට යන්න කියනවා. එහෙමයි. පිළිගන්න කියනවා. ඒක සත්පුරුෂකම. ඒ සත්පුරුෂකම් භාගතුන් දායාද කරන ලෝකෙට. වැඩිමල් කෙනෙක් නම් යන්න ඕන. දැන් දෙමව්පියෝ නම් ඉස්සරහට යන්න සුදුසුයි. එහෙමයි ස්වාමීනි. වැඩිමල් සහෝදරයෝ නම් ඉස්සරහට යන්න සුදුසුයි. දැන් වැඩිමල් සංඝයා නම් ඉස්සරහට යන්න සුදුසුයි. පිළිගන්න සුදුසුයි. පාත්‍ර සිවුර පිළිගන්න කියනවා. ඊට පස්සේ කකුල් දෙක හොද ගන්න පෑන් දෙන්න කියනවා. ඊළඟට මේ පුටුව තියන්න කියනවා. වාඩි වෙන්න. ඊළඟට පාද දෙක දෝවණය කරගන්න එක ලීයක් දාලා ලීය තියන්න කියනවා. එහෙමයි. පැම් අහල පැම් පූජා කරන්න කියනවා. ඒ අතකොට අතහැරලා ඉන්නේ ඒක. ඒක සත්පුරුෂකම නෙමෙයි. අතහැරලා ඉන්න නම් අසත්පුරුෂකම. අහල පැම් පූජා කරන්න කියනවා. කුටියක් පළවන දෙන්න කියනවා. ඊට පස්සේ අසවල් ගමට යන්න එපා. අසවල් ගම මේ පාරවල් වල යන්න එපා. මේ ගෙවල් වලට වඩින්න එපා කියලා කියන්න කියනවා. එහෙමයි. ඒ පනෝන කුටිය මීඩිසල කවුරු හිටියද නැද්ද කියලා ඒව පවා කියන්න කියනවා. ඒකට දැන් කාලයක් ඉඳලා නැත්නම් සත්තු සර්පය සිංහල මොනේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සත්පුරුෂකම. එහෙයි ස්වාමීනි. ඒතොර ඒව හිතලා බලලා කරන්න ඕන දේවල්. බාල කෙනෙක් නම් කරන්න ඕන විදිහ හරි ලස්සනයි. ඉස්සරහට යන්න ඕනේ නැහැ කියන පිළිගන්න. අහන දැක්කනේ. ඒතර මේ වැඩිමල් කෙනාගේ වැදගත් බව වැඩිමල් කෙනා තියා ගන්න පුරුදු කරනවා. දැන් දෙමව්පියන් දරුවෝ ඉස්සරහට පිළිගන්න යන්න ඕනේ නැහැ. සමහර අද මේ සමාජයක නැත්තම් දරුවෝ දෙමව්පියත් එක්ක වෛර බඳිනවා. මම පිළිගන්න ආවේ නැහැ කියලා. ඒක අසත්පුරුෂකම. එහෙමයි. ඒතර හැම කෙනෙක්ගේම කාර්යය හැම කෙනාම දක්ෂ වෙන්න ඕන දැනගන්න. ඊට පස්සේ විස්තර කරනවා තමන් පුටුව වාඩිලා බාල කෙනෙකුට නම් මේ කියන්න කියන කකුල් දෙක හොද ගන්න. මේ අසවල් තැනින් වාඩි වෙන්න, අසවල් තැනින් සිවුරු තියන්න. මේ බාල කෙනෙක් නම් කියලා වන්දනා මම වැඩිමල් කෙනෙක් මේ වන්දනා කරන්න කියලා කියන්න කියනවා. යහපත පිණිසයි කියන්නේ. එහෙමයි. දැන් අද නම් අපි හිතන්නේ මෝඩකමට මේ හිතනවනේ අනේ මෙයා වෙහෙසටපත් ඒක මෝඩ කරුණාව. ඒක කරුණාව නෙමෙයි. එහෙමයි. ඒ වන්දනාව තුළ යාට යහපතක් සිද්ධ වෙනවා. වන්දනා කරවන්න කියනවා. එහෙමයි. ඊට පස්සේ කුටිය පෙන්වන්න කියනවා. පණවන්න කියන්නේ පෙන්වන්න කියනවා. වැඩිමල් කෙනාගේ වැදගත්කම තියා ගන්නවා. නැත්නම් බාල කෙනාට මෙයාගේ වැදගත්කම තේරෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒත් දෙමව්පියන්ගෙන් දරුවන්ට යුතුයකම යම් ප්‍රමාණයක් තියෙනවා. දරුවන්ට එතකොට දෙමව්පියන්ට ඒ කරන්න ඕන යුතුයකමක් තියෙනවා. සත්පුරුෂ භවය. හරි ලස්සන නේද එතකොට? එහෙමයි. ඒතර මුසපත් වීමක් නේ. හරි ලස්සනයි. මේක තියෙන්නේ මේක මුසපත් වෙලා හැමතිස්සෙම මේක අර මේ අර මේ එකට මේ බැඳගත්තු ලණුවෙන් බැඳපු මේ ගවියෝ දෙන්න ඉන්නේ අර ජෝඩුව වගේ එහෙම නෙගත් එහෙම මොකද වෙන්නේ මේක ධර්මයේ සෙන්න කට්ටිය එතන මැදිස්ත වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. එහෙම හිටියොත් මේ ධර්මෙ පිහිටන්නේ. ඒකයි මේ පිපාසය කියලා කියන්නේ. නැත්තම් හිතුවේ නම් ගිහි ගෙදර කට්ටියට මේක කරන්න බෑනේ කියලා හිතනවනේ ඊට පස්සේ. එහෙමයි. ඒක වරදවා ගැනීමක් එතකොට. ඒතර මේ කියන්නේ අර පිපාසය කියන කාරණේක තේරුම් ගත්තා හොඳටම හරි. පිපාසය හදුනම අපි හැමතිස්සෙම වතුර හොයන්නේ. ඒ වගේ අපි හැමතිස්සෙම හැට පේන රූපේ හොයා නම් ඉන්නේ. කනට ඇහෙන ශබ්දම හොයා නම් ඉන්නේ. ගඳ සුවඳ හොයා නම් ඉන්නේ. අන්න පිපාසයක් එතකොට. එහෙමයි. එහෙම කෙනාට කෙලස් තුරු කරන්න හිතන මෙන්නේ. වීරියෙන් වාසය කරන්න හිතන මෙන්නේ. එහෙමයි. අකුසල් දුරු කරන්න හිතන මෙන්නේ. වෙන ප්‍රශ්නයක් හිතේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. කොච්චර එතකොට මේ දැන් මේ විනය පිටකේ කරුණට ගත්තාම මම ඉස්සෙල් කිව්වේ අර එහෙයි ස්වාමීනි. කොච්චර සුන්දර මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ තියෙන වටිනාකම.
දැන් මේක සිංහලව සූත්‍රය හරි ලස්සනට පැහැදිලි කරනවා බිරිඳගෙන් සැමියට වෙන්න යුතුකම් එතකොට සැමියගෙන් බිරිඳට වෙන්න ඕන යුතුකම ඒ හරි ලස්සනට පැහැදිලි කරනවා. එහෙමයි ස්වාමීනි. පුදුම ආශ්චර්යයක් ඒක. එහෙයි. පුදුම ආශ්චර්යයක්. ඒතර දැන් මේ දේවල් යම් දේව යම් කරුණු නිසා තමන්ට මැද දැන් තමන්ට දෙමව්පියෝ ඉන්න මහා සැරපරුසයි. මුකුත් කරගන්න බෑ. නමුත් එයාගේ යුතුයකම එයා අනිවාර්යෙන් කළ යුතුයි. තමන්ට අඩුවෙන් දීලා තියෙන තව කෙනෙකුට වැඩියෙන් දීලා තියෙන ඒත් යුතුයකම කළ යුතුයි කොහොම හරි. තමන්ගේ යුතුය වෙන්න ඕන යුතුයකම කරන්න ඕන. එහෙම එකක් තියෙනවා. එහෙයි ස්වාමීනි. සමහර දරුවෙක් කැතයි, උගත් වෙන්න හරි දක්ෂයි. නමුත් ඒ දෙන්නටම යුතුයකම් තමන් කරන්න ප්‍රමාණයක් තියෙනවා. ඒක කරන්න ඕන. ඒතර බැහැර වෙන්න ඕන අවස්ථාවක් තියෙනවා සමහර විට. සමහරට හිත කෙලෙසෙනවා නම්, දේ විදිහට කටයුතු කරනවා නම්, අකුසල වෙන්න විදිහට කටයුතු කරනවා නම්, එතකොට යාට යම් විදිහට දුරස් විඳගෙන හරි තමන් ඒ යුතුයකම කළ යුතුයි. එහෙමයි ස්වාමීනි. තාත්තා කියලා හිතන්නකෝ තාත්තා සැරපරුසයි. අපි හිතමුකෝ බේබද්දි. තමන් මරන්නව තමන් මැරුවොත් මොකද වෙන්නේ? තමන් මරන්නේදී තමන් මැරුවොත් කියලා නිරය නැතුව වරින්නේ නැහැ. කල්පයකට නිරය. එහෙමයි ස්වාමීනි. කල්පයකට නිරය. ඒකට තමන්ට දුරින් ඉඳගෙන මුදලින් උපකාරයක් කරන්න බලන්න. ඒ යුතුයකම තමන් කරා. ඒක තමයි සත්පුරුෂකම කියලා කියන්නේ. එහෙමයි. දුරින් ඉඳගෙන හරි යම් අපහසුතා මැද්දේ තමන්ට ආසාවෙන් බැට කරන, ද්වේෂයෙන් බැට කරන, මෝහයෙන් බැට කරන සිද්ධ වෙනවා නම් ඒක තමන් කරන්න ඕනේ මොකද්ද? දුරින් ඉඳගෙන හරි ඒක තමයි සත්පුරුෂ බව කියලා කියන්නේ. මේක හරි ආශ්චර්ය දෙයක් මේ ධහම හරියට අපි හොඳට මේකට අනුව කල්පනා කරලා බලනකොට මේක අපි කරන්න ඕන විදිය ගත්තොත් එහෙම. එහෙමයි. ඒ අන්‍යෝන්‍ය සත්පුරුෂකම තියාගෙන අන්‍යෝන්‍ය යුතුයකම අපි ඉටු කරගන්න ඕන. එකිනෙක කෙනා. එතකොට තමයි පිපාසයටපත් වෙන්නේ නැහැ එතකොට. පිපාසයෙන්පත් වෙන මැඩ ගන්න පිරිසක් නෙමෙයි එතකොට. එහෙමයි. ඒතර එහෙම කරගෙන ඉන්න කෙනාට අන්න කෙලෙස් තුරු කරගන්න පුළුවන්. ඒතර යුතුයකම් කරගන්නවා. කතා බස් කරන සමහර පවුල්වල මම අහලා තියෙනවා. එතකොට මේ බිරිඳ ඉන්න පරක් වුණා සැමියා වියලා තියලා අස්පස් කරලා අතු ගාලා තියෙනවා. කොච්චර හොඳයිද බලන්නකොට. එතකොට සැමියා නැති වෙලාවට බිරිඳ වියලා පිහලා අස්පස් කරලා අතු ගාලා තියෙනවා එතකොට. එහෙමයි ස්වාමීනි. ඒතර කොච්චර බලන්න දරුවන්ට කොච්චර ලස්සනද ආදර්ශයක්ද එතකොට. ඊට පස්සේ දැන් සමහර අය ගෙවල් බනහන්නේ. ඊට පස්සේ මොකද ඒකට හේතුව බන ඇහුව බයයි කියලා ස්වාමියා මේ බිරිඳ ගැන වැරදවට හැගෙනීම. ඕන පිපාසි කියන්නේ ඒකට. එහෙමයි. දැන් බනහන ඒතර ස්වාමියා බනහන කෙනාගෙම තමයි බිරිඳ බනහන්නේ. සමහර බිරිඳ බනහනගෙම ස්වාමියා බනහන්නේ. නැත්නම් වරදවට හැගන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. අද එච්චර නීච සමාජයක් වෙලා තියෙනවා. එහෙයි. ස්වාමීන් වහන්සේලා ගුණ කියන්න බෑ ඊට නම් පට බඳිනවා ඊට පස්සේ. එච්චර නීච වෙලා නැද්ද බලන්න. අද්දම වෙලා තියෙන සමාජය. ඉතින් ඒ නිසා උපාසක උපාසිකාවන්ට අද දෙසරයක් හිතන්න වෙලා සංඝයාට උපස්ථාන කරන්න යද්දී. කරුණා මෛත්‍රී සංඝයානුග්‍රහ කරන යනකොට එතන දෙසරයක් හිතන්න වෙලා තියෙන වෙන කුණු ගොඩ සමාජගත වෙලා තියෙනවද? ඒ සමාජගත වෙන්නත් හේතු සාධක නිර්මාණය වෙලා තියෙනවද වර්තමාන පසුබිම තුළ? එහෙමයි. මුකුත් තින් කරගන්න බෑ එතකොට. එතකොට තමන් සමහරලාට තමන්ගේ අදහස් වලට ආකල්ප සම්පත ඇසුරු කරන්න බෑ සමහරලාට වෙන ප්‍රශ්න ඊට පස්සේ. එහෙමනේ තියෙන්නේ. එහෙමයි. එච්චර විකෘති වෙච්ච විසම ලෝභයෙන් යට වෙච්ච අධර්ම රාගෙන් යට වෙච්ච සමාජයක් තියෙනවා. ඒතර ඒක තමයි මේ ආතන් අපි නිකන් අර මේ බොහොම මේ යාප්පුවෙන් ඉඳගෙන තමන්ගේ කටයුත්ත කරගන්න වෙලා තියෙන්නේ. එහෙයි ස්වාමීනි. ඔක්කොටම හේතුව කාමයන්ගේ මුසපත් වෙච්ච, ද්වේෂයෙන් මුසපත් වෙච්ච හිත් වීම. එතකොට බලන්න ආග්‍රහණ දේශනා කරන වීර්ය කරන්න බෑ හැම කෙනාට. වීර්ය කරන්න බෑ. දැන් බලන්න ඔය කියන චරිතයක් තියෙනවා නම් තමන්ගේ ආධ්‍යාත්මය ඇත්තටම පුළුවන් බණ ටිකක් අහන්න සතුටින්. බයනේ කොයි වෙලාවෙ බණ අහන්නේ. එහෙමයි. මහත්තයා මං ගැන වරදවාගට නේද? නෝන මං ගැන වරදවාගට නේද? දරුවෝ මං ගැන වරදවාගට නේද? සමහරට බණක් එතකොට මේ ගන්න හිතෙන්නේ නැහැ මොනවා හරි හිතයිද? එහෙමයි ස්වාමීනි. උදව් උපකාරයක් කරන්න හිතෙන්නේ මොනවා හරි හිතයිද? කෝල්ලයක් આવොත් ආන්සර් කරන්න හිතෙන්නේ මොනවා හරි හිතයිද? ඔච්චරයි තියෙන්නේ. ඇයි? මොසපත් වෙච්ච හිත. කාමයට මොසපත් වෙලා. එහෙමයි ස්වාමීනි. ආන්නේ ඒතර ප්‍රශ්නයක්. එහෙයි. මුසපත් වෙලා තියෙන. ඒතර මුසපත් වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ මුසපත් වෙච්ච කෙනා මනින මිම්මක් තියෙනනේ බාහිර සමාජේ. මුසපත් වෙච්ච කෙනාගේ ඊට පස්සේ හැමතිස්සෙම තියෙන සැකේ. දැන් මහත්තර නෝන මුසපත් වෙලා නම් තියෙන්නේ. නෝනගේ හිතේ මහත් එළියට බහින්නවත් බෑ. වෙන කෙනෙක්ගේ කතා කරන්නවත් බෑ. දැන් සමහර මහත්තුරු මාත්‍ය කියලා තියෙන මේ කරුණ කොල්ලෝ. එහෙමයි ස්වාමීනි. මේ ස්වාමින් මේ අසපුවට නිතර යනකොට සංඝයාත් එක්ක නිතර කතා කරනකොට විහාරස්ථානයකට ගිහින් ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙන්න බෑ කියලා නෝන සැක හිතනවා. එහෙමයි. මුසපත් වෙලා. නෝනට ගිහිල්ලා එහෙම මුකුත් කරගන්න බෑ කියන මහත්ය සැක හිතනවා.
මුසපත් වෙලා. එහෙමයි. කොච්චර හානියක්ද බලන්න මේ ධර්ම මාර්ගයට. යහපත් කිසි දෙයක් කරගන්න හම්බෙන්නේ නැහැ. සීල් ටිකක් රකින්න යන්න හම්බෙන්නේ නැහැ. දහම් ප්‍රෝග්‍රෑම් එකට ගිහින් බණ ටිකක් අහන්න හිතෙන්න බයයි. එහෙමයි. දරුවන්ට බයයි. මේ දෙමව්පිය වරදව වටහා ගනී කියලා. සමහර ළමයි ඉන්නවා අපිත් එක්ක ඉව ගත්තේ. එහෙයි. දරුවන්ට මුසපත් වෙලා දෙමව්පිය. ඒ මොකද ඒගොල්ලන් හිතලා වැඩ කරන අධර්ම රාගය. ඒතර එයාට අනුවමයින් අනිත් එක්කෙනා දිහා. කියන්නේ එහෙම මැන්නා කියලා මේ ඒක අරුබුදයක් හදා ගන්න හොඳ නැහැ. එහෙමයි ස්වාමීනි. සමහරට දැන් මේ වගේ ඇත්තම සිද්ධියක් වෙන්න පුළුවන් නැත්ති නේ. ඇත්තම සිද්ධියක් වෙන්න පුළුවන්. නමුත් මේ සිද්ධිය අපි සිද්ධ වෙන්නත් ඉස්සේ දැන් භාග්‍යතුන් වහන්සේ දේවදත්ත මේ සංඝ බේදයක් කරයි කියලා ඕක කියා හිත හිටියා නම් මොකද බුද්ධ ශාසනයට? හානියක් වෙන්නේ නැද්ද? හානියක් නෙවෙන්නේ. එහෙමයි. දැන් දේවදත්ත සංඝ බේදයක් කරනවා කියලා හිතවිල්ලක් ඇති වෙච්ච ගමන්ම ඒක දකින්න කකුදකින දිව්‍ය පුත්‍රයා. කකුදකින දිව්‍ය පුත්‍රයයි මුගලන් මහරහතන් වහන්සේ කියනවා. මුගලන් මහරහතන් වහන්සේ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට කියනවා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ මහාන මොග්ගල්ලාන ඔබ හිතින් බැලුවද කකුද දිව්‍ය පුත්‍රයාගේ හිත මේ කියන්නේ ඇත්තද බොරුවද කියලා. ඔහු මං ස්වාමීන් වහන්සේ බැලුවා කියනවා. කියන්නේ ඇත්තක් කියනවා. ආයෙන මොග්ගල්ලාන් දැන් ඔබ නිශ්ශබ්දව ඉන්න කියනවා. ශාස්ත්‍රුන් වහන්සේ කලබලුන්නේ නැහැ. කියන්න ගියේ නැහැ. ඇයි හිතේ තියෙන කන්නේ? එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ආසවට්ටානි ධර්ම මතු වුණාට පස්සේ සාරිපුත්තයන් වහන්සේගෙන් කියන්නේ දැන් සාරිපුත්ත ඔබ මේ රජගහනුවර කියාගෙන යන්න දේවදත්ත ඉස්සර වෙන විදියක් දැන් වෙන විදියක් කියලා. මේ ශාස්ත්‍රුන් සර්වඥයිනේ. දැන් මිලිඳු රාජ ප්‍රශ්නේ රජතුමත් අහනෝනේ මේ ඇයි මේ භාගතුන් වහන්සේ සර්වඥණන්ගේ දේවදත්ත මෙච්චර වින්නහියක් කරන ඇයි පැවිදි කරගත්තේ කියලා. පැවිදි කරගත්තේ නැත්නම් උඩට හානියක් කරනවා කියන මේ ඒ නිසා කියන පැවිදි කරගත්තා. එහෙමයි ස්වාමීනි. දැන් පැවිදි වෙලා ඔය සසරේ ගෙනාපු ක්‍රෝධ සිතින් පලිගන්න සිතින් පැවිදිලා හිටින සමහර ශාක්‍ය කුලේ රජකම සමහරට ඒගොල්ලන්ගේ කුලේ රජකම යාට හම්බුණා නම් එහෙමයි ස්වාමීනි. රජකම හම්බුණා නම් සමහරලාට ශාක්‍ය පරපුරත් විනාශ කරලා රාජ්‍ය බලය පාවිච්චි කරලා අනිත් රජවරු අල්ලගෙන සමහරලාට සංඝයාත් සීසීකඩ මරාගෙන යන්න වෙන එකක් නේද සමහර විට. එහෙමයි. ඒ රාජ්‍ය බලයනේ තියෙන එතකොට. දැන් මෙයා රාජ්‍ය බලයක් නැහැනේ ශ්‍රමණේන්නේ. ඒ ශ්‍රමණේක් වෙලා ඉඳලා තියෙදි ප්‍රාතිහාර පාල අජාසත් කුමාරයා අල්ලගෙන මේ රාජ්‍ය බලය පාවිච්චි කරපු හැටි. එහෙමයි ස්වාමීනි. ඔය විනාශي දැකලා කියන පැවිදි කළේ. ආව විනාශي ආවුණා කියන යාගේ. පැවිදි කරපු එක. අඩු ගානේ පසේ බුදුවරයෙක් හරි වෙනවා. ඒ වගේ බලන්න එතකොට අපේ ජීවිතය අපි මේ මුසපත් වීම නිසා මේ කරගන්න හානිය මම මේ කිව්වේ. නම බලන්න මේ මුසපත් වීම නැත්තම් අපේ හිතවල ඒතර ඒකට අපිට හේතු වෙන කාරණා අපිට ඊළඟ දවසේ තමයි අපිට කතා කරන්න වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකට හිතිය යුතු බොහෝ ලස්සන කරුණු තියෙනවා. මේ අපි දැන් මීට ඉස්සෙල්ලා කතා කළා. කාමච්ඡන්ද නීවරණ ගැන කතා කරනකොට. එහෙමයි ස්වාමීනි. දැන් අපි මේ බලන්න දැන් මේ චේතෝකල සූත්‍රේ කාමච්ඡන්ද නීවරණේ තේරුම් ගන්න දුරු කරගන්න අපිට පැතිකඩවල් විවර කරලා දෙනවා. ව්‍යාපාද නීවරණ දුරු කරගන්න පැතිකඩවල් විවර කරලා දෙනවා. විචිකිච්ඡා නීවරණ දුරු කරගන්න පැතිකඩවල් විවර කරලා දුන්න චේතෝකල සූත්‍රේ. ඒ වගේම තමයි තීන මිදි දුරු කරගන්න පැතිකඩවල් විවර කරලා දෙනවා. එහෙමයි. සියලුම නීවරණත් එක්කම තමයි මේ ඉස්මතුන වෙන පරියායකින් මේ කරන්නේ එතකොට මේ. එහෙයි ස්වාමීනි. මොකද ඒ කෙනෙක්ට දැන් නීවරණ කියව වචන පහ කිව්ව ගමන් සංවේදී වෙන කට්ටිය ඉන්නවා ඒ කාලේ. දැන් මේ කියන පරියායෙන් කිව්ව ගමන් සංවේදී වෙන කට්ටිය ඉන්නවා. ඒ නිසා තමයි පරියායන් මේක දෙකක් වෙන්නේ. එහෙයි ස්වාමීනි. දැන් ඒ අර එකිනෙක කෙනා එක පාවිච්චි කරපු විදිය වෙනස් එතකොට ඒක. සමහර සසරි පුරුද්ද වෙනස්කම තියෙනවා. ඉතින් ඒ නිසා බලන්න මේ අපේ ජීවිතේ මේ කාමේන්ද්‍රියේ මුලා වීම කොච්චර මේ ධර්ම මාර්ගයට අපිට අපි හැමතිස්සෙම මැරෙනවා කියලා කාරණේ අපි සිහි කරනවා නම් මරණයේදී අපි වෙන් වෙනවා අපි මුසපත් වෙලා වැඩක් නැහැ නේ. ඒක කරුණා භයෙන් කතාබස් කරලා අපි කරගන්න ඕන සේවය අපි කරගන්නවා. දැන් ගෙදර දෙන්නෙක් වුණා කසාද බැඳුණා කියලා සමහර දෙන්නගේ පුණ්‍ය අදහස් වෙනස් වෙන්න පුළුවන්. ඒකට කතා බහ කරලා අනිත් එක්කෙනාගේ උපකාර ගන්නවා. ඊට පස්සේ අනිත් එක්කෙනා කතා බහ කරලා මෙයාගේ උපකාර ගන්නවා. එහෙමයි. බාහිර බැඳගන්නේ. එහෙයි ස්වාමීනි. දැන් මම ස්වාමියා මට බිරිඳ උපකාර කළේ නෑ කියලා හිතන් හිටියොත් මට හරියනම් උපකාර කරන්න ඕන මට යටත් වෙන්න ඕන. එහෙම හිතුවොත් එහෙම මොකද වෙන්නේ? කවදාම මේක සමගියට යන්නේ. එහෙමයි. මෛත්‍රියට ඉන්නේ. එතකොට බිරිඳ හිටියොත් එහෙම මම මේ ගෙදර වැඩ ඔක්කොම කළා දෙනවා මට ඇවිල්ලා උපකාර කරන්නේ නෑ නේ. හිතුවොත් එහෙම හරියන්නේ නෑ. එහෙමයි. ලැබෙන්නේ නැත්තම් එතකොට ගුණගරුකම් වල චූටි අඩුවක් තියෙන්නේ කොයි කතා බස් කරලා හදාගන්න පුළුවන් දේවල් එතකොට. එහෙමයි. බුදු සාසනය කියන්නේ එහෙම ගන්නෙ. ඒතර එතෙන්ට අපිපත් උන්නේ නැත්තම් එතරම්ම ආර්බුද ටික ඔක්කොම සමහරට හිතේ ද්වේෂය තියාගෙන පැසෝ ඔය තනියෙන් තමන්ගේ වැට්ටි කරගන්නවා.
පැසෝ කරගෙන හරි මං උඹටත් හම්බෙච්ච වෙලාවක දෙන්නම් කියලා. එහෙමයි එහෙමනේ කරන්නේ. එහෙයි. නැද්ද බලන්න. උඹටත් මං හම්බෙච්ච වෙලාව සැනින් මං වැඩේ දෙන්නම්කෝ කියලා අදහින් තමයි අර හොඳින් කරනව නෙමෙයි ඒක. එතන මොකද වෙන්නේ? අරයාගේ වැඩ සෙට් වෙනකොට මෙයා මොකක් හරි එක්ක අමාරුවක්. අනේ මං අසනීප වෙලා. එක්ක මට ගමනක් යන්න තියෙනවා. මට මෙහෙමයි හරම. එක්ක එයාත් වැඩක් පටන් ගන්නවා. එහෙමයි. සමහරට එයා ගමනක් යන්නෙත් අසනීපයි කියන්නෙත් එයා වැඩක් පටන් ගන්නෙත්. එතකොට මේ සේවයක් කරන දහසින් නෙමෙයි. අර කෙනාගේට පහර ගහන අදහසින්. එහෙමයි. ඒකට කියන්නේ එකට එක් කිරීම කියලා කියන්නේ. පරිගැනීමක් වගේ පුංචි දෙයක් එහෙමයි ස්වාමීනි. කෙලිස්ම තමයි. එහෙයි. ඉතින් ඒ නිසා සතුටු වෙන්න මේ වගේ දහම් විවරණ තුලින් අපි භාග්‍යතුන් වහන්සේ ගැන පහදිනවා නෙමෙයි කියපු ධර්මයේ ඒකාන්තයෙන් ස්වාක්කාත ධමයක් නෙමෙයි. දැන් මේ කියපු දේවල් සත්‍ය නෙමෙයි. එහෙමයි ස්වාමීනි. මේවන සත්‍යයක් අත්දකින්න එහෙනම් බුදු කෙනෙක් සම්මා සම්බුද්ධ වෙන්න ඕනේ නැද්ද? සම්මා සම්බුද්ධ වෙන්න ඕනේ. එහෙමයි. අනේ ශ්‍රාවක සංඝරත්නය කියන්නේ එතකොට මේ සියලු කෙලෙස් දැකලා දුරු කරපු මහෝත්වය නෙමෙයිද? එහෙමයි අන ස්වාමීනි. තෙරුවන්ගේ අසිරිය. එහෙනම් මේ තෙරුවන්ගේ අසිරිය දෙව් මිනිස් ලෝකයාට විදහා දක්වමින් රැස් කළාද පිනක් සසර පුරා. ඒ සත්පුරුෂ දහමේ හිත පිහිටවන්න උපකාර සැලසෙන මේ පින ඒකාන්තයෙන් අනුග්‍රහ කරනවා. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට ඒ උදාාර පුණ්‍ය සම්පත්තිය සසර පුරා තෙරුවන්ගෙන් බැහැරුණු වී වාසය කරන්නටම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සම්බුද්ධ භාෂිතය අද දවසෙත් අපේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ අපට අනුකම්පා ඇති ඒ ගරුතර මහ සංඝරුවන අපි හැමදෙනාම සමා කොටගෙන වන්දනා කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වේලාව උදා වූ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දිනය දහම් කැඩපු ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ රිදීගම මොරතිහ වරකා වෙහැර යන ලිපිනේ පදිංචි පින්වත් සීලා මුණසිංහ ගුරුමෑණියන්, ඒ වගේම එම්.ඒ. ඉන්දික මුණසිංහ පුතණුවන්, එම්.ඒ. බුද්ධිකා මුණසිංහ දියණිය, එම්.ඒ. වංශිකා මුණසිංහ දියණිය, ඒ වගේම ඇතුළු පවුලේ සියලු දෙනා නිරෝෂා දමයන්ති ලේලිය, චින්තක ශ්‍රීලාල් බෑනා සහ දීපාල් වසන්ත බෑනා කියන පින්වත් පිරිස එක රාශී වෙලා තමයි මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සාම්පති බ්‍රහ්මරාජය, සනන් කුමාර බ්‍රහ්මරාජය, සක්දිවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුද්ධ ශාසන හිත කැමති සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. සම්බුද්ධ ශාසන හිත කැමති සියලු දෙවියන්ටත්, ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ශ්‍රී ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. අපගේ ඉෂ්ඨකාමී දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩිත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සලසා දෙත්වා. දෙවියෝද උතුම් නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පරම පූජනීය මේ ධම්මග විවර කළ දෙමින් අපේ ජීවිත ආලෝක කළ ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ සම්බුද්ධ ශාසනය මේ කුළු කරන මේ උතුම් කටයුතු සුවසේ කරගෙන යන්නට තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නටම මේ සියලු පින් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මීට වසර 21කට පෙර මිය පරලෝකීය වෙදගෙදර පියාණන්ට, මීට වසර 10කට පෙර මිය පරලෝකීය වෙදගෙදර මෑණියන්ට, මීට වසර 5කට පෙර මිය පරලෝකීය මේ ගුණසිංහ ස්වාමියාට, දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේ මීට වසර 6කට පෙර අකල් මරණයකින් මිය පරලෝකීය මේ බුද්ධික රවීන්ද්‍ර මුණසිංහ පින්බර පුතණුවන්ට, මීට වසර 6කට පෙර මිය පරලෝකීය WG නිමල් පියසිරි සහෝදරයාට, මීට වසර 5කට පෙර මිය පරලෝකීය HM TD කරුණානායක ඥාති සහෝදරයා ඇතුළු සසර පුරා මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස
මේ පින්කසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරා උදාාර පුණ්‍ය සම්පatti සුජීවත සිටින සීලා මොනසිංහ පින්බර මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම වයස අවුරුදු 6ක් වයසති නෙතුල් ලෝමික සිඟිති පුතුණුවන්ට ගේ කතන හැකියාව දියුණු වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ඒ වගේම උසස් පෙළ අධ්‍යාපන හදාරන හිරූෂ නිමේෂ් වෙදගෙදර පින්බර පුතුණුවන්ගේ කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. අධ්‍යාපන කටයුතු සඵල වේවා. නෙමික සංචිත් ඕනද දෙව්මික නිතුල් ලෝමික නඳුනී සිතුමිනී සහ ගයාශා නෙත්මිනී යන මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම දායකත්වය සඳහා උදව් උපකාර කළ සහෝදර සහෝදරියන්ට අසල්වාසීන්ට කොරෝනා වෛරසයෙන් දුක් පීඩා විඳින සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඉන්දික මුණුසිංහ පුතුණුවන්, එම්.ඒ. බුද්ධිකා මුණුසිංහ දියණිය, එම්.ඒ. වංශිකා මුණුසිංහ දියණිය, ඒ වගේම නිරෝෂා දමයන්ති ලේලිය, චින්තක ශ්‍රීලාල් බෑනා, දීපාල් වසන්ත බෑනා ඇතුළු සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්මාවබෝධයෙන් සැනසෙන්නම මේ පින්කසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන රිදීගම මොරතිහ වරකා බැහැර යන ලිපිණේ පදිංචි පින්වත් ශීලා මුණසිංහ ගුරුමෑණියන් වගේම එම්.ඒ. ඉන්දික මුණසිංහ පුතුණුවන්, එම්.ඒ. බුද්ධික මුණසිංහ දියණිය, එම්.ඒ. බුද්ධිකා මුණසිංහ දියණිය, එම්.ඒ. වංශිකා මුණසිංහ දියණිය ඇතුළු පවුලේ පින්වන්ත හැම දෙනාත් නිරෝෂා දමයන්ති, පිනැති ලේලිය, චින්තක ශ්‍රීලාල්, දීපාල් වසන්ත ආදි වශයෙන් මේ පින්වන්ත බෑනාවරු ප්‍රධාන පිනැති හැම දෙනා අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා පින්වන්ත ඔබ හැම දෙනාමත් සමගින්. ඉතින් ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්ව බර පැනවෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසමින් උනන්දු වෙන්න සිත් පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ධර්මයෙන් අර්ථවත් වන ජීවිතය සකස් කරගන්න තියෙන මේ දුර්ලභ අවස්ථාව භාවිතා කරගන්න අපි හැම දිනාට හැකි වුණොතින් එය මොනතරම් සුන්දර අවස්ථාවක් බවට පත් වෙනවද? මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.